සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම. සදහැවත්නේ දිනෙන් දින පුණ්‍යවන්ත ජීවිත බිහි කරන ජාතියේ බොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය වන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ අදට නියමිත දායකත්ව සද්ධර්මදේශනය සමාරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. සදහැවතුනේ සුපුරුදු පරිදි දේශනා පවත්වන්නට ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙවුතුම් දම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මර්දන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන උභය මහා විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් දම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු. සදහැවතුනේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා අද සදැහැති දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ කැලණියේ පදිංචි සරත් මහත්මයා ප්‍රධානව නවසීලන්තයේ පදිංචි දීප්ති අමිල දුන්යා ඇතුළු පවුලේ සුපින්වත් පිරිස විසින් සාදු සමන්ත සාදු. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම අද දවසේ ධර්මත්ම වටිනා ශ්‍රේෂ්ඨ උදාර පින්කමකට සම්බන්ධ වෙනවා. ඒ දායකත්වයේ ගත්තේ කැලණියේ සරත් ඒ වගේම නව ශ්‍රී ලංකේ පදිංචි දීප්ති අමිල දුන්යා විසින් අරමුණ දෙමව්පියවරුන් ඇතුළු පින් ගැනීමට කැමැති හා පින් අපේක්ෂා කරන සියලු සත්‍යයන්ට අවශ්‍ය පින් අනුමෝදන් කිරීම සහ තම භාව සමෘද්ධිමත් කර ගැනීමට මෙම දේශනාවට සවන් දුන් සියලු දෙනාට පින් කුසල් ළඟා කර ගැනීමටත් දියුණු කර ගැනීමටත් මෙම ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අරමුණ ඇතුව තමයි පින්කමේ දායකත්වයේ ගත්තේ. ඉතින් මේ ධර්ම දේශනා මාලාව පිළිබඳව ඔයත් හොඳට දැනුවත් දන්නවා. දීර්ඝ කාලයකට පෙර මේ ධර්ම දේශනා මාලාව ආරම්භ කළේ 2020 වර්ෂයේ ජනවාරි මාසේ 2 වෙනිදා ඉඳලා. ආරම්භ කරපු ධර්ම දේශනා මාලාව මේ වෙනකොට කාංකා විතරණ විසුද්ධිය අපි අවසන් කළා. ඒ දේශනාව අවසන් කරනවා අද පටන් ගන්නෙ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. යම් කෙනෙකුට ඊටාත්ම නිවැරදි අවබෝධය කරා යන්න දේශනා කරපු මාර්ගයක් විසුද්ධි මාර්ගය. සුද්ධ පිරිසිදුයි. විසුද්ධි හොඳට පිරිසිදුයි. මාර්ගය ඒ පාර. ඒ අවබෝධය කරා යන මඟ. අපි ඒ පිළිබඳව සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදී තියන්නේ ධර්මදේශනා කීපයයි. දිට්ඨි විසුද්ධි හා කාංකා විතරණ විසුද්ධි කියන මේ විසුද්ධි මාර්ග දෙක පිළිබඳව ධර්මදේශනා විශාල ප්‍රමාණයක්. හේතුඵල පෙන්වනවා. පසුගිය දේශනා ඇහුවා නම් සියල්ල හේතුන්ගෙන් හටගන්න බව මනාව පෙන්වලා දුන්නා. ඒ කාංකා විතරණ විසුද්ධිය. ඊට කලින් සත්පුජ්‍යල සංඥාවෙන් මිදෙන ආකාරය, දිට්ඨිය පිරිසිදු කරගන්න ආකාරය, දිට්ඨිය කියන්නේ දකින්නවා කියන්නේ. ඒක හොඳටම පිරිසිදු කරගන්න ආකාරය දිට්ඨි විසුද්ධිය තුළින් ස්කන්ධ වශයෙන් බෙදුවා, ආයතන වශයෙන් බෙදුවා, ධාතු වශයෙන් බෙදුවා, සාස්වත උච්ඡේද දිට්ඨි වශයෙන් බෙදුවා, නාම රූප වශයෙන් බෙදුවා. බෙදලා පෙන්වලා දුන්නා.
නිස්සත්ත්ව නිච්චී සත්‍යෙක් නැහැ, ජීවෙක් නැහැ. ඒ ස්වභාවය පෙන්වලා දුන්නා හේතු සාධක ඇතුව ධර්මදේශනා රාශියකින් දිට්ඨිය පිරිසිදු කරගන්න ආකාරය. වැරදි දිට්ඨියකනේ අපි ඉන්නේ. වැරදි දිට්ඨිය තමයි මමත්වය. මේ මමත්වයෙන් මිදෙන්න දිට්ඨි විසුද්ධිය උපකාර වුණා. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා පැහැදිලි කරලා දුන්නා. ඊන් පස්සේ අපි හෙව්වා මේ නාම රූප දෙකේ හේතු. පුච්චලයේ ගමනේ හේතුවක් හොයන්න බෑ. පුච්චලයේ සංක්‍රමණයක් නැහැ. නාම රූප දෙකේ ගමනක් තියෙනවා. එහෙනම් නාම රූප දෙක ඒ විදිහට භවෙන් භවයට පත් වෙන්නේ ඒ ක්‍රියාව සිද්ධ වෙන හේතු හේවුවා අපි. විවිධාකාරයෙන්. ක්ලේශ වට්ට, කම්ම වට්ට, විපාක වට්ට. අතීත හේතු පහක්, වර්තමාන ඵල පහක්, වර්තමාන හේතු පහක්, අනාගත ඵල පහක්. ඒ ආදි වශයෙන් විවිධ ආකාරයෙන් හේතුඵල පෙන්වලා දුන්නා. හේතුන්ගෙන්මයි සකස් වෙන්නේ නාම රූප දෙක. නාම ධර්මයන් ගත්තත් ඒ හේතුන්ගෙන්මයි. රූප ධර්මයන් ගත්තත් රූප ධර්මයක් විතරක් පවතින එක තලයක් තියෙනවා සංඤ්ඤා තලය කියලා. නාම ධර්මයන් විතරක් පවතින තල හතරක් තියෙනවා අරූප තල කියලා. අනිත් සෑම තැනකම තියෙන්නේ පහක් රූප වේදනා සංඥා සංකාර විඥාන. නාම රූප දෙකක්. ඒකට හේතු අපි පෙන්වනවා. දීර්ඝ දේශනා රාශියක් තුළින් පිළිවෙලින් සවන් දුන්නා නම් පිළිවෙලින් සම්මර්ෂණය කරගෙන ආවනම් මේ වෙනකොට ඔයත්න්ට හොඳටම පැහැදිලි පිරිසිදුයි විසුද්ධි තථාගතයන් වහන්සේ දේශනා කළ ධම්. එහෙනම් මෙතනින් එහාට දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. මග්ගක් මග්ග. මග නොමග. කියන්නේ නිවැරදි මග හා හරි මග. මෙතනින් අපි වෙන් කර ගන්න ඕනේ. මග්ගම් මග්ග. ඥාන කිව නුවණට. දර්ශන. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. නුවණින් දකිනවා පිරිසිදුව. මග නොමග. එහෙනම් ඒ පිළිබඳව දේශනා මාලාව ආරම්භ කරනවා. මග නොමග. ඒ මූලිකව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෙතන ඉඳලා දිගටම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ. ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා ඥාන පරිඥා කියලා එකක් තියෙනවා. තීරණ පරිඥා කියලා එකක් තියෙනවා. ප්‍රහාණ පරිඥා කියලා එකක් තියෙනවා. ඥාන. ඒ ඥානෙ උපදවා ගන්න කොහොමද? රූපය රුප්පණේවත් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා මනසට හොඳට සටහන් වෙන්න ඕනේ. මනසට හොඳට අනුගත වෙන්න ඕනේ. බින්දෙන සුළු දෙයක්. බින්දෙන ස්වභාවයෙන් යුක්තයි රූපය. වේදනාව අරමුණු රසය විඳින ස්වභාවයක් තියෙනවා. විඳීම වේදනාව කියන්නේ අරමුණේ රසය විඳින. ඒකට වේදනාව කියනවා. සංඥා කිව හඳුනා ගන්න ලක්ෂණයට. හඳුනා ගන්න ස්වභාවයක් තියෙන සංඥාව. සංස්කාර කිව සිත බලවත් වෙන ස්වභාවයක්. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි අකුසල මූල ධර්ම, අකුසල කර්ම. මේ මූල ධර්ම උපකාර කරගෙන කරන අකුසල කර්ම. අලෝභ, ද්වේෂ, අමෝහ කුසල මූල ඒන් කරන්නේ කුසල කර්ම. සංස්කාර සිත බලවත් වෙන ස්වභාවය. විඥානයේ කිව අරමුණු දැන ගන්නා ස්වභාවය. අරමුණ දැනගන්නේ විඥානය. අන්න තීරණ පරිඥා. තීරණය කරනවා. අනිත්‍ය වශයෙන්ම තීරණය කරන්න ඕනේ. හැබැයි අනිත්‍ය වශයෙන් තීරණය කරන්න ඕනේ දැකලා. අපි හිතනවා. අපි කල්පනා කරනවා. අපිට යම් ආකාරයකට වැටහෙනවා අනිත්‍යයි කියන එක.
ඒක මේ ධහම අවබෝධ කරගන්න ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් අලුතෙන් ගයක් හැදුවත් මාසයක් විතර යනකොට ඒක මේ දිය සලකුණු වගේ ඉන්න පුළුවන්. ඒ බිත්තිවල යම් යම් පතුරු ගැලවෙන්න පුළුවන්. පොළවේ යම් යම් තැන්වල යම් ලප එන්න පුළුවන්. ඒකට තේරෙන අනිත්‍යයි. ඕක අවබෝධයට ප්‍රමාණවත් නැහැ. ගහක් පැලයක් හිටෙව්වා සතියක් ගිහින් බලනකොට වැඩිලා. අනිත්‍යයි. ඒතර උදේට ලස්සනට මල් පිපිලා තියෙනවා. හවස් වෙනකොට පේනවා ඒවා පෙති ගැලවිලා. අනිත්‍යයි. ඔය අනිත්‍ය නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔය අනිත්‍ය ලක්ෂණය නෙමෙයි. හිරු නැගෙන හිරින් පායනවා. හැන්දෑ වෙනකොට නොපෙනියන. ඔය අනිත්‍යයි. ගංගාව ගලනවා. නොනවතී ගලනවා. අනිත්‍යයි. දිය සිඳෙනවා. වෙයි කාලයට පිරෙනවා. අනිත්‍යයි. ඕක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඕන කෙනෙකුට තේරෙනවා ඔය අනිත්‍ය. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔක නෙමෙයි අනිත්‍ය. නාම රූප දෙක අනිත්‍ය. මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය දැర్శණය වෙන්න ඕනේ. එහෙනම් අර රූපේ තියෙන බින්දෙන ස්වභාවය. බින්දෙන ක්ෂණයක් පාසා බින්දෙන ස්වභාවය අවබෝධ වුණොත්, පැහැදිලි වුණොත්, පිරිසිදු වුණොත්, මනසට දැర్శණය වුණොත් එතනම අනිත්‍ය දර්ශනය තියෙනවා. මම මීට කලින් දේශනාවලත් පැහැදිලි කරලා තියෙනවා. රූපේ කායශ චිත්තක්ෂණ 17යි. ඒතර චිත්තක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ උදේ වේ. උදේ කියන්නේ හට ගන්න, වේ කියන්නේ නැති වෙනවා. අන්න ඒ දර්ශනය තුළ අනිත්‍ය ප්‍රකට වෙනවා. උද්‍යව්‍ය ඥානය තුළ තමයි අනිත්‍ය ප්‍රකට වෙන්නේ. අර මං කිව්වේ දවසේ සිදුවෙන සිදුවීම් තුළින් අපට අනිත්‍ය කියලා ගන්න පුළුවන්. ඒකත් අනිත්‍ය තමයි. හැබැයි ඒ අනිත්‍ය මේ ධර්මය අවබෝධ කරගන්න ප්‍රමාණවත් නෙමෙයි. නාම රූප දෙකේ ස්වභාවය සිදුවෙන ක්‍රියාවලිය ඒ නාම රූප දෙකට වෙන්නේ මොනවද? ඒ නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? හටගන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන එක නිවැරදිව පැහැදිලි නම් අනිත්‍ය දර්ශනය වෙනවා. ඒ අනිත්‍ය දර්ශනය තුළ උද්‍යව්‍ය ඥානය ප්‍රකට වෙනවා. මේ ඥානය ඕනේ අපිට යන්න. අපි දිට්ඨි විසුද්ධියේදී සම්මර්ෂණ ඥානය උපදවා ගත්තා. සම්මර්ෂණය කළා, විභාග කළා, පරීක්ෂා කළා, බෙදලා වෙන් කළ බැලුවා. ඒ සම්මර්ෂණ ඥානය. ඒතර සම්මර්ෂණ ඥානය තුළින් අපි උපදවා ගත්ත නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා අපි අවබෝධ කරගත්තා, පැහැදිලි කරගත්තා. ඒතර කාංකා විතරණ විසුද්ධියෙන් නාම රූප දෙක හටගන්න හේතුන්ගෙමයි කියන කාරණේ අපි පැහැදිලි කරා. දැන් හොයන්නේ නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. එහෙම එකක් තියෙනවද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. සබ්බේ සංඛාර අනිච්චා. සබ්බේ සංඛාර දුක්ඛා. සබ්බේ සංඛාර අනාත්තා. එහෙනම් අපි හොයනවා. අපි පරීක්ෂා කරනවා. තථාගතයන් වහන්සේගේ දේශනේ සත්‍යයක්ද? හොයලා බලන්න කිව්වා. පරීක්ෂා කරන්න කිව්වා. විභාග කරන්න කිව්වා. එහෙනම් අපි එකින් එක ගන්නවා. අරගෙන බලනවා මේ නිවැරදි ලක්ෂණ තුන තියෙනවද කියලා. එහෙනම් රූපය බින්දෙන ස්වરૂපය කියනකොටම දැන් ඔයත්තන්ට සිතට එන්න ඕන සිතුවිල්ල තමයි සතර මහා ධාතුවේ වසුද්ධාෂ්ටක කලාපය කියන එක. මොකද අපි පැහැදිලිවම පෙන්වනවා රූපය කියන්නේ සම්මුති වචනයක්. ප්‍රඥප්ති වචනයක් රූපය කියන්නේ. ඒතර රූපය කියලා කතා කරනවා නම් යම් තැනක යම් වෙලාවක ඒ කතා කරන්නේ සතර මහා ධාතුවේ වසුද්ධාෂ්ටක කලාපය. ඒතර සතර මහා ධාතුවේ වසුද්ධාෂ්ටක කලාපයයි කියන ඒතර රූපය කියනකොටම අපේ මනසට එන්න ඕනේ. මනස ඇදෙන්න ඕනේ සටහන මේ කතා කරන්නේ සුද්ධාෂ්ටක කලාපය ගැන. සතර මහා භූතයෝ ගැන කතා කරන්නේ. එහෙනම් සතර මහා භූතයන්ගේ ආයුෂ තිතක්ෂණ 17ක් නම් බිඳෙන ස්වභාවයෙන් යුක්තද නැද්ද? හරි. දැන් මේක පටන් ගත්තේ කොතනද? අපි එකක් හොයාගන්නද? මේ බිඳෙන ස්වභාවය පටන් ගත්තේ කොහෙද? පටන් ගත්තේ ප්‍රතිසන්දියේදී.
ප්‍රතිසන්දියේදී පටන් ගත්තේ මේක. බින්දෙන ස්වභාවය. පෙර භවයේ මේ භවයට ආපු තැන ඉඳලම පටන් ගත්තා. ආපු තැන ඉඳලම පටන් ගත්ත බින්දෙන ස්වභාවය. එතකොට මේ භවයට අලුතෙන් ඇවිල්ලා පටන් ගත්ත තැනම බිඳුණා නම් අපි මීට කලින් කියලා දීලා තියෙනවා නැවත නැවත ඒවා සකස් වෙන්නේ කොහොමද කියන ආකාරය. හේතු හතරක් ඒ සඳහා පෙන්වලා දුන්නා බුදුරජාණන් වහන්සේ. කම්ම, චිත්ත, ඍතු, ආහාර. සතර මහා ධාතු කොටස් දෙකක් හා සිතේ ස්වභාවයේ සිතේ හැසිරීම කොටස් දෙකක්. නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක්. කම්ම චිත්ත කියන්නේ නාම ධර්ම. සිතේ හැසිරීම. ඍතු ආහාර කියන්නේ සුද්දාෂ්ටක කලාපේම සතර මහා ධාතුන්ගේ හැසිරීම. පටන් ගත්තේ ප්‍රතිසන්දියේදී මේ භවයට ආවා මවගේ ගර්භාෂයට ඇතුල් වෙච්ච තැන පටන් ගත්තා. හරිද? දැන් පටන් ගත්ත තැන ඉඳලා චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. අපි ඉස්සෙල්ලා රූපය ගැන කතා කරන්නේ. චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳුණා නම් පෙරළුවද නැද්ද? පෙරළුවට ලස්සන වචනයක් බුදුරජාණන් වහන්සේ විපරිණාමයි. විපරිණාම ස්වභාවයක් තියෙනවා පෙරළනවා. ඒතර පෙරලන්න කොච්චර කාලයක් යනවද? චිත්තක්ෂණ 17යි. උපරිම චිත්තක්ෂණ 17යිට අඩු කාලයකනොත් පෙරලනවා. ඒතර චිත්තක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල පෙරළුවා. එහෙනම් නිත්‍ය වශයෙන් පැවතුනාද? සදාකාලික වශයෙන් පැවතුනාද? ස්ථිර වශයෙන් පැවතුනාද? අනිත්‍ය වශයෙන් හා අස්ථිර වශයෙන් తాවකාලික වශයෙන් පැවතුනා. මනසට දර්ශනය කරගන්න අනිත්‍ය ප්‍රකට වෙයි. ඒ රූපේ අනිත්‍ය ස්වභාවයයි කිව්වේ. අර මල පර වෙලා තියෙනක් දැක්කම උදේ නම් ලස්සනට තිබුණා දැන් පර වෙලා. අනිත්‍යයි. ඒ අනිත්‍ය අවබෝධයට ප්‍රමාණවත් වෙන්නේ. ඒක රූපයක් කියලා දකින්නෙත් නෑ. ඒක සංඥාවෙන් ගන්නවා ලස්සන මලක්. එතකොට ඒකට සිත ඇලිලා තිනවා. හැබැයි දැන් ඒක පර වෙලා කියලා දැනගන්නවා. එතකොට සුද්දාෂ්ටක කලාපේ වෙනස නෙමෙයි දැක්කේ මලේ වෙනස. තේරෙනවද? එතකොට රූපය පිළිබඳව අවබෝධයක් නැහැ. සංඥාවෙන් අරගත්ත මලක්. ලස්සන මල් ලස්සනට වවලා තියෙනවා වත්තේ මල්. එතකොට දැන් ඒක අවබෝධයට ප්‍රමාණවත්ද? නෑ. අර පැලයක් හිටෙව්වා පැලය බැලුවා සතිය වැඩිලා. හරි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි අනිත්‍යයි. එතකොට ඒ දැක්කේ සුද්දාෂ්ටක කලාපේ අනිත්‍යතාවයද පැලේ වෙනසද දැක්කේ? පැලේ වෙනසක් දැක්කට අනිත්‍ය අවබෝධ වෙන්නේ. ඒක ලෝකෙ සිද්ධ වෙන ක්‍රියාවක්. හැබැයි ඒක සුද්දාෂ්ටක කලාපේ වෙනසක් හැටියට දැක්කොත් එතකොට ඒත් තුලත් අපිට ගන්න වෙන්නේ මනසට අවබෝධ කරගන්න වෙන්නේ චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා කියන කාරණා. නැවත නැවත සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය මේකට නැවත නැවත ප්‍රත්‍ය වීමෙන් ඒ වැඩෙන ආකාරය. එතකොට එතන වැඩෙන්නේ පැලයක් නෙමෙයි. ගහක් නෙමෙයි එතන වැඩෙන්නේ. සුද්දාෂ්ටක කලාපයේ පැතිරීමක්. සුද්දාෂ්ට සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයේ පැතිරීමක් තියෙනවා. අන්නේ අවබෝධය. එතකොට දකින්නේ රූපේ හෙවත් සුද්දාෂ්ට රූපේ කියන්නේ සම්මුති වචනයක්. සුද්දාෂ්ටක කලාපේ අනිත්‍යතාවය. එතකොට සුද්දාෂ්ටක කලාපේ අනිත්‍යතාවය දකිනකොට අපේ සිත එතන ඇලෙන්නේ. අර මලපර වෙලා එහෙම නැත්නම් ගහ ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා දැක්කට අපි ඇලීම අඩු වෙන්නේ. හෙටත් මල පිපේ. එතන බලාපොරොත්තුවක් තියෙනවා, එතන ඇලීමක් තියෙනවා. ඒ තමයි තෘෂ්ණාව. දැන් අර පරමාර්ථ වශයෙන් සුද්දාෂ්ටක කලාපේ අනිත්‍යතාවය දැක්කම එතන සිත ඇලෙන්නේ. ගහට නෙමෙයි ප්‍රිය කරන්නේ. ඒතකොට ගහට ප්‍රිය කරන්නේ. නමුත් දැන් ගහට, මලට, නිවසට, තමන්ගේ උපකරණ වලට, ගෙවල් දොරවල් වලට, යාන වාහන වලට, ඉඩකඩම් වලට ප්‍රියයි. ඇයි ප්‍රිය? පරමාර්ථය දකින්නේ නැහැ, සම්මුතිය දකින්නේ, ප්‍රඥප්තිය දකින්නේ. ප්‍රඥප්තිය තුල සිත ඇලෙනවා. පරමාර්ථය තුල සිත ඇලෙන්නේ.
ඒ සිත අයින් වෙනවා. ඇලීමේ ස්වභාවයෙන් මිදෙනවා. එතකොට ඇලීම කියන්නේ මොකක්ද? තණ්හාව. ඇලීම කියන්නේ තණ්හාව. එහෙනම් ඇලීම කියන්නේ තණ්හාව නම් ඒක සමුදාය සත්‍යයි. එතකොට අර රූපය හැවත් රූපයේ තියෙන බිඳීම් ලක්ෂණය නම් ක්ෂණයක් පාසා බිඳිනවා නම් එතන තියෙන දුක්ඛ ලක්ෂණය. එයි ඒ බිඳීම අපි ශරීරයේ සියලුම රූප කලාප සතර මහා ධාතු අසුද්ධාස්තක කලාප. එතකොට මේ බිඳීම අපට පීඩාවක් නෙමෙයිද? පීඩාවක්. නිරන්තරයෙන් පෙළනවා නිරන්තරයෙන් පීඩාවටපත් කරනවා. එහෙනම් අපි බලනවා මේක පටන් ගත්තේ කොහෙන්ද? ප්‍රතිසන්දීදී. මේ භවයේ අවසාන චුතිසිත දක්වාම අරන් යනවද නැද්ද? මේ භවයේ අවසාන චුතිසිත දක්වාම අරගෙන යනවා මේ අනිත්‍ය අස්තිර తాවකාලික ස්වභාවය. විපරිණාම ස්වභාවය. නිට්ටය වශයෙන් පවතින්නේම නැහැ. ඒ නිසා අනිත්‍යයි. දැන් තේරෙනවද කිව්වේ? දැන් තේරෙනවද? අන්න ඒක මනසට දැర్శණය වෙන්න ඕන. ඒතකොට ඒ ධර්මතාවය මනසට දැర్శණය වුණාම අපේ මනසේ අනුගත වෙන්නේ උදේවැය කියන එක. ඒක නාම රූප පරිච්ඡේද ඥානෙ ඊගාවට අපිට උපදවා ගන්න තියෙන උදේවැය ඥානෙ. උදේ කියන්නේ හට ගන්න වේ කියන්නේ නැතිව. එහෙම ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ? ප්‍රතිසන්දි විඥානයේ බැස්ස තැන ඉඳලා. කොහොමද ඒක අපි තව ටිකක් පැහැදිලි කරගන්නේ? කලලය අගලෙන් කෝටි 3න් එකයි. එහෙම නැත්නම් සියුම් එළුව හිටියා ඉන්දියාවේ බොහොම සියුම්. ඒ එළුවෙක්ගේ රෝම කෝපයන් 3ක් අරගෙන තල තෙල් වල පොඟවලා ගස්සන 7 සැරයක්. ඒකේ යමක් ඉතුරු වෙයි. ඒ තමයි කලලය. ඒ කලලය සතයක් යනකොට අබ්බුද අවස්ථාව. දැන් එතකොට විපරිණාම ධර්මයක් නෙමෙයිද තියෙන්නේ? පෙරලෙන ස්වභාවයක් නෙමෙයිද? තීන ආකාරයෙන් අන්න ආකාරයක් ගැනීමක් නෙමෙයිද? ඒ ස්වභාවයක් තියෙනවා. සතියක් යනකොට අබ්බුද අවස්ථාව. අර්බුද. හැදෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ කියන පේශිය කියන ස්වභාවයට. තව සතියක් විතර යනකොට. දැන් මේ සෑම මොහොතකම එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ක්‍රියාකාරීත්වයක් නෙමෙයිද? ඒතර පුච්චලයේ දෙතන ඉන්නේ ඒ රූප හේවත් සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවද්ද. දැන් එතන අනිත්‍යතාවය දකින්නවද? එහෙනම් ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ චුතිය දක්වාම ওই විදිහට නෙමෙයිද යන්නේ? නිට්ටයද අනිත්‍යද එතකොට? මෙන්න මේ ධර්මතාවය මනසට අනුගත කරගන්න ඕන. සහතික කරගන්න ඕන. දකින්න බෑ පුච්චලයක් එතකොට ක්‍රියාවක් දකි. ඒක තමයි යෝනි. ක්‍රියාව තුල ඇලෙන්නේ. පුජ්‍යලයේ තුල ඇලෙනවා. දරුවෙක් පිළිසිඳ ගත්ත කිව්ව ගමන් ඇලිලා. සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් මේ විදිහට සිද්ධ වෙනවා කියලා දැක්කොත් ඇලෙනවද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් මේ පටන් අරගෙන තියෙන්නේ මේ ක්‍රමක්‍රමයෙන් කලලයේ අබ්බුද අවස්ථාව පේශියට පේශී අවස්ථාව ඝණයට. දැන් ඒ දර්ශනය පෙන්වන්නේ මොකද්ද? අනිත්‍ය ලක්ෂණය. ඒ පෙන්වන්නේ අනිත්‍ය ලක්ෂණය. ඊට පස්සේ තව සතියක් යනකොට පේශිය. මස්සෝදපු ජලය බිඳු 2ක් 3ක් වගේ වෙනවා. ඒ ප්‍රමාණයට එනවා. ඒක සති 5ක් විතර වැඩෙනවා. පුංචි කිකිඩි බිත්තරයක හැඩය ගන්නවා. බුබුලු 5ක් හට ගන්නවා සති 5ක් ගිය තැන. හිස තියෙන තැන එකයි, අත් දෙක තියෙන තැන දෙකයි, කකුල් දෙක තියෙන තැන දෙකයි. ගණය. ඔක සති 11ක් යනකොට දැන් 11ක් තුල මොකද වෙන්නේ එතකොට? දැන් මේ ක්ෂණයක් පාසා මොකද වෙන්නේ? ඔව්. හැබැයි මේ පැවැත්ම ගෙනියන්න අර මං මුලින් සඳහන් කළ ආකාරයට අපි කාංකා විතරන විසුද්ධියේදී හේතු පෙන්නවා. කම්මචිත්ත නාම ධර්ම දෙකක් ඍතු ආහාර කියන රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙන ක්ෂණයක් පාසා ප්‍රත්‍ය වෙනවා. දැන් එතකොට එතන තියෙන්නේ නිට්ටයතාවයක්ද අනිත්‍යතාවයක්ද? පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ. ඒකට කියන භාවනා කියලා. ඒක තමයි භාවනා කියන්නේ. මේ සුද්ධ විදර්ශනා භාවනා. විශේෂ දර්ශනය මේක. මේක යම් කෙනෙක් කිව්වට තේරෙන්නේ තමන් පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ. අපි දේශනා කරනවා. දේශනා කරනකොට උපදින ඥානය. ඒක අනුමාන ඥානය.
ඒක අවබෝධයට ප්‍රමාණවත් වෙන්නේ. තමන් මේක පරීක්ෂා කළා විභාග කළා වෙන් කළා බලලා මේ විදිහට මේ ක්‍රියාව සිද්ධ වෙනවද කියලා තමන්ට නිවැරදිව දැర్శණය වුණොත් මග්ගම් මග්ග. ඒතකොට නොමග යන්නේ මග මග්ගම් මග ඥාන නුවණින් දකින්න. විසුද්ධි පිරිසිදුව දකින්න. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. පැහැදිලිද කියන එක? එහෙනම් සතිය 11ක් යනකොට 11 වෙනි සතිය 77 වෙනි දවසේ රාත්‍රියේ S2යි කන් දෙකයි නාසයයි දිවයි ශරීරයයි සම්පූර්ණයි. දැන් ඊළඟ මේ සෑම මොහොතකම විපරිණාමයක් නෙමෙයිද තිබ්බේ? දැන් ඒක මවගෙන් දැర్శණය වෙනවා නේ? දැන් මොකද වෙන්නේ කියලා? මාසයක් යනකොට දෙකක් තුනක් වෙනකොට මවගේ ශරීරයක පෙන්නලා දෙනවා. දැන් ඒතර එහෙනම් ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලාම අනිත්‍යතාවය දකින්න ඕනේද නැද්ද? ඒතර අනිත්‍යතාවය දකින්න ඕනේ පුජ්‍යලෙක්ගෙද? දැන් මේ පුජ්‍යලෙක් කියන සම්මුතිය බිඳගෙන ආවේ. ප්‍රඥප්තිය අපි අයින් කරලා ආවේ. මොකද පුජ්‍යලෙක් ගැන කතා කරන්නේ නැහැ අපි දිට්ඨි විසුද්ධියේ ඉඳලා. කාංකා විතරණ විසුද්ධිය අපි පුජ්‍යලෙක් ගැන කතා කළේම නැහැ. එයි කතා කරන්න පුජ්‍යලෙක් නැහැ. කෙනෙක් නැහැ. අපි කතා කරන්නේ නිවැරදිව සිදුවෙන ක්‍රියාව ගැන විතරයි. ඒ නිවැරදිව සිදුවෙන ක්‍රියාව තමයි නාම රූප දෙකේ ක්‍රියාව. අවබෝධයට අවශ්‍ය කරන්නේ ඒක. ඒකට කියන්නේ පරමාර්ථ දේශනා. අර පුච්චලයක් පිළිබඳව පුජ්‍යලයක්ගේ හැසිරීමක් පිළිබඳව දේශනා තියෙනවා. ඒවට කියන්නේ සම්මුති දේශනා. පරමාර්ථ දේශනා. පරමාර්ථයේ තුල තමයි නිවැරදි අවබෝධයක් එන්නේ. පැහැදිලි අවබෝධයක් එන්නේ. පිරිසිදු අවබෝධයක් එන්නේ. එහෙනම් 77 වෙනි දවසේ රාත්‍රියේ ඉන්ද්‍රියන් සම්පූර්ණයි. ඒතර දින 77කින් එළියට එන්න පුළුවන්. මාස 3ක්වත් නේ. ඉතිරි කාලෙම ගන්නවා. සම්පූර්ණ ඒ කියන්නේ එළියට ඇවිල්ලා ජීවත් වෙන්න සුදුසු ආකාරයට ශරීරය නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මේ රූපේ ඒ ආකාරයට සකස් වෙන්න ඕනේ. එළියට ඇවිල්ලා පවතින්න පුළුවන්. සීත උෂ්ණ දෙකට ඔරොත්තු දෙන ආකාරයට පවතින්න සුදුසු ආකාරයට ඉතිරි කාලෙම ගන්න. එහෙනම් ඒ කාලයම තුල මොකද උනේ විපරිණාමයක්ද නැද්ද? විපරිණාමයි කියන්නේ පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න. වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. එහෙනම් නිට්ටය ස්ථිරයි සදාකාලිකද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. මේ තමයි අනිත්‍ය දර්ශනය. ඒ තමයි අනිත්‍ය දර්ශනය. ඒතර දැන් ඊට පස්සේ අපි කල්පනා කරනවා දැන් මේ රූපය ගැන කතා කරන්නේ. දැන් ඒතර නිරන්තරයෙන් පිළීමක් නෙමෙයිද එතන තියෙන්නේ. පීඩාවක් නෙමෙයිද? දැන් පීඩාව පේන්නේ දැන් තමයි පේන්නේ. මව් කුසෙන් දෙද්දි පීඩාව තිබෙන්නේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ යාට ලස්සනට පැහැදිලි කරනවා. සීතල දෙයක් පානය කරනවා නම් සීත නිරය අධික සීත නිරේ ඉන්න කෙනෙකුට දැනෙන වේදනාවක් දැනෙනවා කියලා. මව උණුසුම් දෙයක් පානය කරනවා නම් ලෝදිය හැලියක දැවෙනවා වගේ කියලා කියනවා. ඔය අඹුල් ചാති, ඔය සැර ചാති කනකොට ඒක එයාට දැනෙනවා කියන අතිශය වේදනාවක්. දැන් ඒක මතක නැහැ. දැන් ඒක තේරෙන්නේ නැහැ. එහෙනම් එවැනි නිරන්තරයෙන් පිළීමක් පීඩාවටපත් කරා මව හැරෙනකොට යම් පැත්තකට එයත් හැරෙනවා. මව පෙරලෙනවාද යම් පැත්තකට ඒ පැත්තට පෙරලෙනවා. ඔගේ තියෙන පුංචි ඉඩක්. අලියෙක් යතුරු සිදුරකින් එළියට ගන්න. අන්න ඒ වගේ ස්වභාවයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් මේක ඇතුලේ මොනතරම් හිර වෙලා දින්නේ මාස 9ක් තුල. මොනතරම් පිළීමක් මොනතරම් පීඩාවක්ද තියෙන්නේ. ඒක සැපයිද? ඒක තමයි ජාති දුක්ඛ කිව්වේ. ජාති දුක්ඛයක් තියෙනවා. නිරන්තරයෙන් පිළීමක් පීඩාවක් තියෙනවා. ඒ පිළීම පීඩාව ජාතියෙන් පෙළෙනවා. ජරාවෙන් පෙළෙනවා. දැන් ඇතුළත හරි පිරිසිදුයිද? අතිශය ඇවිදින වැසිකිළියක් බඳි. ගවර වලක් වගේ එක ඇතුළ ගර්භාෂය. එහෙනම් ජාතියෙන් පෙළෙනවා. ජරාවෙන් පෙළෙනවා. ඒතර ශරීරය ජරාවෙන් පෙළ මොහොතක් පාස දිරන. ඒක පටන් ගත්ත තැන ඉඳලම දිරන එක තමයි තියෙන්නේ. ජාතිපච්චය ජරා මරණම් කිව්ව එකයි. පහළ වුණාද යම් තැනක එතන ඉඳලම තියෙන ජරා මරණය. එහෙනම් ජාතියෙන් පෙළෙනවා ජරාවෙන් පෙළෙනවා. මවට අසනීපයක් හැදුනොත් දරුවට අසනීපයි.
මවට හෙම්බිරිස්සාව හැදුනොත් දරුවටත් හෙම්බිරිස්සා. මවට යම් කිසි වෙන රෝගයක් හැදුනොත් දරුවටත් ඒක. ව්‍යාධියෙන් පෙළෙනවා. මව හදිස්සියේ පරලව ගියොත් දරුවත් ඉවරයි. යම් අවස්ථාවල දරුවා බේරලා මව යන අවස්ථාවල් තියෙනවා. සමහර අවස්ථාවල දරුවා මැරලා මව බේරන අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒතර ජාතියෙන් පෙළෙනවා, ජරාවෙන් පෙළෙනවා, ව්‍යාධියෙන් පෙළෙනවා, මරණයෙන් පෙළෙනවා. අර අතිශය අමාරුවෙන් ගර්භාෂය තුළ හැසිරීම දරුවට ශෝකයක් උපදවන්නේ. කනගාටුවක් නිරන්තරයෙන් හැඬීමක් උපදවන්නේ. දුක්ඛ දෝමනස්යන් උපදවන්නේ. හොඳයි. ඒක මොන සත්‍යද? ඒක දුක්ඛ සත්‍යයි. එහෙනම් අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. දුක්ඛ. හොඳයි. දැන් යාට පුළුවන් ද ඒ ස්වභාවයන් යාට වෙනස් කරගන්න? යාට වෙනස් කරන්න බෑ. ජාතියෙන් පෙළන්න එපා, ජරාවෙන් පෙළන්න එපා, ව්‍යාධියෙන් පෙළන්න එපා, මරණයෙන් පෙළන්න එපා, මට ශෝක කනගාටු දුක්ඛ දෝමනස්ය නැති කරන්න එපා කියලා එයා හිතුවොත් ඒ ස්වභාවය ඇතුලේ සිද්ධ වෙයිද? සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ ස්වභාවය සිද්ධ වෙන්නේ. හොඳයි, මවට පුළුවන් දේ ස්වභාවයෙන් මුදවන්න. හොඳයි, එළියේ ඉන්න කෙනෙකුට පුළුවන් දේ ස්වභාවයෙන් මුදවන්න. ඒත් බෑ. දෙවියන් වහන්සේට පුළුවන්. අර චිතක්ෂණ 17ක් තුල ශනයක් පාසා ඉපද බින්දෙන ස්වභාවයේ විපරිණාම ස්වභාවය වෙනස් කරන ස්වභාවය දෙවියන් වහන්සේට වෙනස් කරන්න පුළුවන්. ආත්මද අනාත්මද? ආත්මය කියන්නේ තමන්ගේ කැමැත්ත හැටියට වෙනස් කරගන්න පුළුවන් දෙයකට ආත්ම කියනවා. සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයට ආත්ම කියනවා. දැන් එවැනි ස්වභාවයක්ද තියෙන්නේ? තමන්ටවත් වෙනස් කරගන්න. ඒතකොට මවට වෙනස් කරන්නත් බෑ. පියාට වෙනස් කරන්නත් බෑ. ළඟ ඉන්න හිතවතෙකුට වෙනස් කරන්නත් බෑ. එයාට වෙනස් කරගන්නත් බෑ. දෙවියන් වහන්සේට වෙනස් කරන්නත් බෑ. ග්‍රහයන්ට වෙනස් කරන්න පුළුවන්. ඒත් බෑ. ඇයි? ග්‍රහයන්ට වෙනස් කරන්න බැරි. ග්‍රහයෝ කියන්නේ සතර මහා ධාතුවේ සුද්දාස්තක කලාපයක් චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. හැබැයි උපදිනකොට හදනවා ඔකට කොටු ටිකක් දාලා අඟහරු සිකුරු බුද සෙනසුරු හිරු සඳු ආදී වශයෙන් කොටු ටිකක් ගහලා හදනවා. ඒගොල්ලන්ට වෙනස් කරන්න පුළුවන්. බෑ. ඇයි? ඔය ග්‍රහ වලල්ලම නිර්මාණය වෙලා තියෙන සුද්දාස්තක කලාපේ. ඒ සෑම එකක්ම චිතක්ෂණ 17 තුළ ඉපද බිඳිනවා. අර මවගේ කුස තුළ වැඩෙන දරුවාගේ ශරීරයේ රූප කලාප චිතක්ෂණ 17 තුළ ඉපද බිඳිනවා. කවුද වෙනස් කරන්නේ? කොහොමද වෙනස් කරන්නේ? තමන්ට තමන්වත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තමන්ට පුළුවන් ද තමන් පාලනය කරගන්න? එහෙනම් ආත්මද අනාත්මද? එහෙනම් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේද? නැත්. දුක්ඛ ලක්ෂණය සත්‍යද අසත්‍යද? අනාත්ම ලක්ෂණය බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මුළු විශ්වයේම තියෙන මෙවැනි දෙයක්. අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. අනාත්ම ලක්ෂණයක් තියෙනවා. දැන් පැහැදිලිද? හැබැයි මේක එක ධර්මතාවයක් මෙනෙහි කරලා එක ධර්මතාවයක් පරීක්ෂා කරලා මේක සහතික කරගන්න බෑ. ඒ නිසා අපි කරුණු 201ක් පිළිබඳව කතා කරා. ඒකෙන් රූප කොටස වෙන් කරගන්න. මේ කතා කළේ රූප එකක් ගැන විතරයි. එතකොට සම්මුතිය රූපස්කන්ධයම ගැනයි කතා කළේ. ඒ කියන්නේ අර සම්මුති වශයෙන් තියෙන පුච්චලයක් කෙනෙක් ගැන තියෙන රූපස්කන්ධය වෙන් කළා අපි කතා කරා. හැබැයි ඔක සහතික කරගන්න නම් නිවැරදිව අවබෝධ කරගන්න නම් උද්‍යව්‍ය ඥානය උපදවා ගන්න නම් නියත වශයෙන්ම උපදවා ගන්න ඕනේ උද්‍යව්‍ය ඥානය. ඒ උද්‍යව්‍ය ඥානය තුළ තමයි ඊට පස්සේ භංග ඥානය, ඊට පස්සේ බයතුපට්ඨාන ඥානය, ඊට පස්සේ ආධිනවානු දර්ශන ඥානය. මේ ඥාන උපදිනකොට වෙන්නේ අර සිතේ තියෙන මේ වස්තුන් වලට තියෙන ඇලීම ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනවා. ඒ ඇලීම දුර්වල වෙනවා කියන්නේ අපි ඒ සමුදය අයින් කරනවා, හේතු අයින් කරනවා. ඒතකොට ඵලය දුක් කියලා අපි දැක්කා. එතකොට දුක උපදවන හේතුව දැක්කා මේ ඇලීම කියන එක, තෘෂ්ණාව කියන එක.
ඒතර තෘෂ්ණාව අපි ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනවා. අවබෝධය තුලයි තණ්හාව නැති කරන්නේ. අනවබෝධය තුල කවදාවත් තණ්හාව නැති කරන්න බෑ. කොච්චර කිව්වත් තණ්හාව අවසන් කරන්න කියලා අවසන් කරන්නේ මේ ධර්මතාවයන් නිවැරදිව පරීක්ෂණය තුළින් හිතට මනසට සහතික කරගත්තාම ඒ අවබෝධය තුළ ඇලීම ක්‍රමක්‍රමයෙන් අයින් වෙනවා. පහනේ තෙල් ටික ක්‍රමක්‍රමයෙන් පොඩ තමයි අඩු වෙන්නේ. තිරය ක්‍රමක්‍රමයෙන් චුට්ට අඩු වෙනවා. කොයි වෙලේ හරි නිවෙනවද? කොයි වෙලේ හරි නෝ. හැබැයි ඒකට ආයි වර්ධනය කරගන්නත් පුළුවන් ඕන. මේ පරීක්ෂණයෙන් බැහැර වෙන්න නිකම්ම වර්ධනය වෙයි. මේ පරීක්ෂණයෙන් බැහැරව ඔය දිනදා කරන කටයුතු කරගන්න නිකම්ම වර්ධනය වෙනවා. ඔව්ද නැද්ද? එහෙනම් ඇලීම කියන ස්වභාවය අයින් කරන්න නම් අවබෝධය තුල අවබෝධයට එන්න ඕනේද නැද්ද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ අවබෝධය පිණිස දහම් දෙසුවේ. මහණෙනි දුකක් තියෙනවා. පරීක්ෂා කරලා බලන්නකො තියෙනවද කියලා. ඒ දුකට හේතුව මම පෙන්නනවා මෙන්න මේකයි. තෘෂ්ණාව තමයි හේතුව. සමුදාය සත්‍යය. ඔය තෘෂ්ණාවේ ශේෂයක්වත් ඉතිරි නැතුව අවසන්ද මහණෙනි නිවනයි. ඒකට මාර්ගයක් මම දේශනා කරනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි දැන් ඒ පියවර තුනම අනුගමනය කරගෙන ඉන්නේ. සීලයක පිහිටලා වාඩි වුණේ එකඟ සිතින් බණ අහන්නේ. අවබෝධයෙන් නැගිටිනවා. ඒ ප්‍රඥාවයි. පැහැදිලිද කියන එක. එහෙනම් අපි එක ධර්මතාවයක් ගත්තා රූපස්කන්ධය. ඒතර රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. ඔව්. දැන් මං කිව්වා රූපේ තියෙන බිඳීම් ලක්ෂණයක් කියලා. ඒතර ක්ෂණයක් පාසා බිඳිනවද? ඒතර ඒ ලක්ෂණය බිඳීම් ලක්ෂණය නිට්ටයද අනිත්‍යද? ඒක මනසට දර්ශනය කරගන්න. බිඳීම් ලක්ෂණයෙන් යුක්තයි රූපය. වේදනාව අරමුණ වල රසය විඳීමේ ලක්ෂණයක් තියෙනවා. අරමුණේ රසය විඳිනවා. විඳින කෙනෙක් නෑ. ඒ පිළිබඳව සිතක් හැදෙන එක විතරයි තියෙන්නේ. වේදනාව පිළිබඳව සිතක් හැදෙනවා. සිතේ හැසිරීමක් විතරයි තියෙන්නේ. විඳින පුච්චලෙක් නෑ. එතන පුච්චලෙක් නෑ. එහෙනම් සිතේ හැසිරීමක් තියෙනවා. විඳිනවා කියලා. නෑ. ඒ තියෙන අරමුණේ රසයයි. අරමුණේ රසය පිළිබඳව සිතුවිලි හැදෙනවා. සිතක් හැදෙනවා. එහෙනම් රූපස්කන්ධය පිළිබඳව අපි තව ටිකක් කතා කරන්න ඕනේ. මොකක් එකක් විතරක් කියලා හරියන්නේ. අපි ඒක බෙදලා වෙන් කරගෙන ඊට පස්සේ අපි ගන්නවා ඇහැ ගන්නවා. ඇහැ අරගෙන බලන. එතකොට ඇහැ ආйти රූපේට. හොඳයි. ඒතර ඇහැ තියනවාද බිඳීම් ලක්ෂණයක්? ඒ බිඳීම් ලක්ෂණය ක්ෂණයක් පාසාද එහෙම නැත්නම් කාලයක් ගිහිල්ලා බිඳීමක්ද තියෙන්නේ? ක්ෂණයක්. එතකොට මේ ක්ෂණයක් පාසා බිඳීමේ ලක්ෂණය පටන් ගත්තේ කොතනදීද? ප්‍රතිසන්දියේදී. ඒ කියන්නේ මේ භවයට ආපු තැන ඉඳලා. දැන් අපි උපන් දින සාද ගන්නවානේ. දැන් උපන් දිනේ කවද්ද? අපි කිසි කෙනෙක් දන්නේ නැහැ උපන් දිනේ කවද්ද කියලා. කොහොමද දන්නේ උපන්? නිවැරදි උපන් දිනේ තමයි පෙර භවයේ ඉඳලා මේ භවයට ආපු දවස. පෙර භවයේ චුත වුණා, මේ භවයේ පහළ වුණා. වර්තමාන භවයේ. එදානේ උපන් දිනේ. නැද්ද? ඔය එතකොට මවගේ ගර්භාෂයෙන් එළියට ආපු දවස සම්මුතියක් වශයෙන් අර ඔර්ලෝසුවේ වෙලා බලාගෙන ලිව්වා. අද අඟහරුවාද අහවල් වෙලාව. ඒකද උපන් දිනේ. එහෙනම් සාද පවත්තයි. අනවබෝධය නිසා. උපන් දිනේ අපි කිසි කෙනෙක් අම්මා දන්නේ නැහැ උපන් දිනේ. අම්මා දන්නවද? දන්නේ නැහැ. අම්මට දැනගන්න මාස දෙකක්වත් යන අඩු ගන්න. දැනගන්න. එහෙනම් ප්‍රතිසන්දිය නෙමෙයිද මේක පටන් ගත්තේ? එතකොට දැන් ඇහැ කියන්නේ සුද්දාෂ්ටක කලාපේ. එතකොට සුද්දාෂ්ටක කලාපේ බිඳීම් ලක්ෂණයක් පටන් ගත්තේ කොතනදීද? තථාගතයන් වහන්සේ දේශනා කරන රූපේ බිඳීම් ලක්ෂණයක් තියෙනවා. ඒ බිඳීම් ලක්ෂණය අවබෝධ කරගන්න අනිත්‍ය දර්ශනය වෙයි. එහෙම නැතුව දර්ශනය වෙන්නේ අනිත්‍ය. එහෙනම් ඒ බිඳීම් ලක්ෂණය පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානේ ඉඳලා තමයි පටන් ගත්තේ. අර මං කිව්වා නාම ධර්ම දෙකක් රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයයි ඇදගෙන යන්න. එහි ක්‍රියාකාරීත්වය ඇදගෙන යන්න කර්ම චිත්ත. ඒතර කර්ම කියන්නේ සිතවිලි වල හැසිරීමක්. චිත්ත කියන්නේ සිතේ ස්වභාවයක්.
සිතේ හැසිරීමක් චිත්ත කියන්නේ. ඒ දෙක ප්‍රත්‍යද නැද්ද අර ඇහැ නැමැති සුද්දාස්ත්‍රක කලාපයේ පැතිරීමට ප්‍රත්‍යයයි. ඍතු ආහාර ඒ දෙක ප්‍රත්‍යයයි. අර චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳෙනව වෙනුවට මේ ධර්මතා හතර නිරන්තරයෙන්ම අර රූප කලාප උපදවනවා. දැන් එතකොට එතන තියෙන නিত্য ස්වභාවයක්ද අනිත්‍ය ස්වභාවයක්ද? අනිත්‍ය ස්වභාවය. නිරන්තරයෙන් පෙරලනවා විපරිණාම ධර්මයක් වෙනස් කරනවද නැද්ද? නিত্য ස්ථිර සදාකාලිකයිද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි? අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි පටන් ගත්ත තැන ඉඳලම. අනිත්‍ය අස්ථිරයි තාවකාලිකයි. එහෙනම් අනිත්‍ය අස්ථිරයි තාවකාලිකයි නම් විපරිණාම ධර්මයන් නම් තියෙන්නේ ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නම් ඇදගෙන යන්නේ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා නම් නিত্য වශයෙන් දැක්කොත් හරියද අනිත්‍ය වශයෙන් දැක්කොත් හරියද? අනිත්‍ය වශයෙන් දැක්කොත් හරියි. නিত্য වශයෙන් ගත්තොත් සසර. නিত্যයි කියලා හිතුවොත් සසර. ඇයි? ඇලීම දුර්වල වෙන්නේ. ඇලීම දුර්වල වෙන්නේ නැත්තම් එයා සසරේ රැඳෙනවා. ඇලීම කියන්නේ තණ්හාව. තණ්හාව ක්‍රමක්‍රමයෙන් දුර්වල වුණොත් එයා සසරෙන් නිවනට බණ කියන්නේ. දැන් පැහැදිලි. එහෙනම් ඇහත් අපි පරික්ෂා කරලා සහතික කරගන්න. දැන් රූපස්කන්ධයම අපි ඉස්සෙල්ලා අරගෙන සහතික කරගත්තේ යම් මට්ටමකට, තරමකට. හැබැයි ඒක පොඩි වෙලාවක් සිතේ රැඳිලා නැති වෙලා ඇයි? හරියටම සහතිකේ හම්බෙලා නැහැ. හරියටම සහතික වෙලා නැහැ. ඒ නිසා තමයි මේ විවිධ පැතිවලින් විවිධ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ පරීක්ෂණය කරන්න කියන්නේ. එතකොට තමයි සහතික වෙන්නේ. එක දෙයක් පරීක්ෂා කරලා බලලා සහතිකයක් දෙන්න බෑ. දැන් අපි කියමු කෙනෙකුට සහතිකයක් ලියන්න යනකොටත් අපි එක කරුණක් අරගෙන හරි. හරි ඉදිරියව මට අහන්න ඕනේ. මම ඔයාලට සහතිකයක් දෙනවා. හරිද එහෙම? බෑ. එයාගේ විවිධ පැතිවලින් විවිධ ඒවායින් අහනවා එයාට කරුණු. අහලා ඉවරලා ලියන්න සහතිකයක් ලියනවා නේ. එහෙනම් අපිට සහතිකද එක ධර්මතාවයක් පරීක්ෂා කරලා බැලුවට පොඩි වෙලාවක් තියෙයි ඒක. අපේ සිත වැඩිපුර එකතු වෙලා තියෙන්නේ වැඩිපුර සම්බන්ධ වෙන්නේ සම්මුතියත් එක්ක. පරමාර්ථයට අපි ගත්තා. බින්දෙන ස්වභාවයක් දැක්කා. විපරිණාම ස්වභාවයක් දැක්කා. වෙනස් වෙන ස්වභාවයක් දැක්කා. හැබැයි ඒක මනසෙන් සෙනෙන් ගිලිහෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැවත සිතට හොඳට සහතික වෙනකන් අනුගත වෙනකන් සිතට හොඳට ස්ථාවර වෙනකන් ඊට පස්සේ බය වෙන්න එපා. ඊට පස්සේ කිසි ගැටලුවක් නැහැ. මොන පැත්තෙන් මොන විදියෙන් දැක්කත් පෙන්වන්නේ අනිත්‍ය දර්ශනයක්. ඒ අනිත්‍ය දර්ශනය පුංචලයේ නෙමෙයි සත්‍යයේ නෙමෙයි අර සුද්දාෂ්ටක කලාපේ. රැහැ තුළ තියෙන සුද්දාෂ්ටක කලාපේ. පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානී. ක්‍රියාව පටන් ගත්තා. ඒතර එතන තියෙන ක්ෂණයක් පාසා පෙරලන විපරිණාම ස්වභාවය. නিত্য ස්වභාවයෙන් පවතින්නේ. අනිත්‍යයි අස්තිරයි తాවකාලිකයි. ඒ නිසා අනිත්‍යයි. තේරෙනවද කියපේ? හරි. එතකොට දැන් ඇහි ඒ ප්‍රතිසන්දි විඥානයේ ඉඳලම පෙලීමක් නැද්ද? පීඩාවක් තියෙනවා. පෙලීමක් තියෙනවා, පීඩාවක් තියෙනවා. දැන් ඒක තේරෙනවා. ඇහැට මොකක් හරි සතෙක් ඇවිල්ලා වැදුනොත් හරි එහෙම නැත්නම් රොඩු කෑල්ලක් වැටුනොත් හරි එහෙම නැත්නම් ඇහි අභ්‍යන්තරයෙන්ම આવොත් මස් දැල්ලක් වගේ ආබාධයක් හරි આવොත් නිරන්තරයෙන් පෙලීමක් පීඩාවක් නැද්ද? නොපෙනියාම පෙලීමක් පීඩාවක් නෙමෙයිද? ක්‍රමක්‍රමයෙන් පෙනීම අඩු වුණාම එතකොට පෙනීම අඩු වෙන්නේ ඇහේද සුද්දාෂ්ටක කලාපේ ඒ ප්‍රවෘත්තියේ දුර්වලතාවයක්ද? සුද්දාෂ්ටක කලාපේ පැවැත්මේ දුර්වලතාවයක්. එතන මගේ හැට මොන හරි වෙලාද? සත්පුද්ගල සංඥාවෙන් බලන්න එපා. පරමාර්ථ ධර්මයන්ගෙන්ම පරීක්ෂණය කරන්න. එහෙනම් සුද්දාෂ්ටක කලාපේ වෙනසක් ඇති කරලා තියෙනවා. ඒතර ඒක පෙළීමක් නෙමෙයිද මනසේ? පීඩාවක් නෙමෙයිද? නිරන්තරයෙන්. දැන් කොහොමද පෙළුවේ? කොහොමද පීඩාවටපත් කරේ? જાතියෙන් පෙළුවා. හැදුවානේ මුලින් මේක? ಜಾති. ඒතර ශනයක් පාසා පෙරලලා වෙනස් කළා විපරිණාම ධර්මයකටපත් කළා ජරාවෙන් පෙළුවා.
දැන් ඒක හොඳට පේනවා ජරාවටපත් වෙලා කියලා. හැබැයි ඔක පටන් ගත්තේ ජාතිපච්චා ජරා මරණම් කියන තැන. එතනින් තමයි පටන් ගත්තේ. එහෙනම් ව්‍යාධියෙන් පෙළුවා. ඒ රෝග ව්‍යාධියෙන් පෙළුවා. ක්ෂණයක් පාසා බින්දෙනවා මරණයෙන් පෙළුවා. ක්ෂණයක් ඒ කියන්නේ ක්ෂණික මරණය. ක්ෂණික මරණය, සම්මුති මරණය, සමුච්ඡේද මරණය, තියෙනනේ මරණය විවිධාකාර. එන ක්ෂණයක් පාසා බින්දෙනවා නම් එතන මරණය තියෙනවා. ඒතර ජාතිය තියෙනවා, ජරාව තියෙනවා, ව්‍යාධිය තියෙනවා, මරණය තියෙනවද? ඇහැ නිසා ශෝක වුණාද? ශෝක වෙනවා. ඇහැ නිසා. කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්ය. ඒ ඇහැ නිසා නෙමෙයි අර සතර මහා ධාතුන්ගේ විපරිණාමය නිසා. වෙනස් වීම නිසා. තියෙන ස්වභාවයෙන් අන්නාකාරය ගැනීම නිසා. එහෙනම් සතර මහා ධාතු පිළිබඳව නම් අපි මේ පරීක්ෂණය කරන්නේ සිත එතන ඇලෙන්නේ. ඇහැ පිළිබඳව නම් පරීක්ෂා කරන්නේ සිත ඇලෙනවා. ඒ නිසා තමයි ඇහැට මොනවා හරි දෙයක් වුණොත් අපි ශෝක වෙන්නේ, කනගාටු වෙන්නේ හදන්නේ. ධර්ම අවබෝධය තුළ පැහැදිලි කරගෙන ඉන්නවා මෙතන ඇහැක් නැහැ, මෙතන තියෙන්නේ සුද්දාෂ්ටක කලාපයක්. මේ සුද්දාෂ්ටක කලාපයේ විපරිණාමයේ තියෙන්නේ, වෙනස් වීමේ ස්වභාවයේ තියෙන්නේ, ජාතියෙන් පෙළන්නේ, ජරාවෙන් පෙළන්නේ, ව්‍යාධියෙන් පෙළන්නේ, ශෝක කනගාටු හැඬීම ඇති කරන්නේ මේ සුද්දාෂ්ටක කලාපයේ විපරිණාමය නිසා. එහෙනම් එතන තියෙන්නේ නිට්ටයතාවයක්ද අනිත්‍යතාවයක්ද? මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග. තේරෙනවද? මග නොමග ගන්න. එතකොට නොමග යන්නේ නිවැරදි මග යන බුදුරජාන් වහන්සේ දේශනා කළ විදර්ශනා ප්‍රඥාව ඇති කරගන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන ඊ타ත්ම පැහැදිලිව මනසට අනුගත කරගන්න ඕනේ. මනසට සහතික වෙන්න ඕනේ. ස්ථාවර වෙන්න ඕනේ. එතකොට ලෝකයේ දිහා බලපුවම ඇලෙන්න තැනක් නැහැ. සිත ඇලෙන්නේ නැහැ තැන. එයි බලන්න දෙයක් නැහැ. මේ චිත්තක්ෂණ 17ත් වෙලා ඇති වෙලා නැති වෙනවා. මේ සියල්ල. එයා ඇලෙයිද එතන? එයාගේ මනස එතන අලවන්න බෑ. ඇලෙන්නේ. එයා දන්නවා ඇලුනොත් මොකද වෙන්නේ කියලා. ඇලුනොත් ආයි හදනවා. සිතේ එතන ඇලුනොත් ආයි හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව තමයි ගෙනියන්නේ භවෙන් භවයට. භවෙන් භවයට අරගෙන එන්නේ අපි භෞතික වස්තුන්ද තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසේ හැසිරීමද අරන් ආවේ. ප්‍රතිසන්දි අරන් දුන්නේ තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසේ හැසිරීමනේ. ඒකනේ මනෝපුබ්බංගම ධම්මා කියලා කිව්වේ. එහෙනම් අපි දැන් මේ භවයේ තෘෂ්ණාවත් එක්කම නම් අපේ මනසේ හැසිරීම අරන් යන්නේ අපි පරාදයි. පරාදයි. එහෙනම් තෘෂ්ණාවෙන් තොරව අපේ මනසේ හැසිරීම අරන් ගියොත් හැබැයි ඒක නිකන් කරන්න බෑ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන එක්ක එන අවබෝධය, ඒ ලක්ෂණ තුන පිළිබඳ වෙන අවබෝධය આવොත් ඇලීම දුර්වල වෙනවා. පැහැදිලිද කියපු එක? එතකොට පිළීමක් තියෙනවා, පීඩාවක් තියෙනවා නිරන්තරයෙන්. හොඳයි, තමාගේ කැමැත්ත හැටියට වෙනස් කරන්න පුළුවන්. දැන් ඒතොරේ රූපස්කන්ධ පුංචි පැවැත්මකට එනවා. ඒ උපාද තිති භංග කියලා කරුණු තුනක් තියෙනවා. තිති කියන්නේ පුංචි පැවැත්මක් තියෙනවා. දැන් අපි කියන මේක පුංචි පැවැත්මකට එන්න එපා. වැඩක් නැහැ නේ පුංචි පැවැත්මකට ඇවිත්. පුංචි පැවැත්මකට ආවත් කමන්නේ මේක ඉපද බිඳින්න එපා. ඉපද බිඳුනත් කමන්නේ මේක අතුරුදහන් වෙන්න එපා. කිව්වොත් අහයිද? දැන් සේ තියෙන සුද්දාෂ්ටක කලාපයේ පිළිබඳව ඒ පුංචි පැවැත්මකට එන්න එපා කියලා අපි හිතනවා. පැවැත්මකට දැන් ඇවිල්ලා තියෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් මේක වෙනස් කරන්න එපා. වෙනස්කරපත් කරන්න එපා. වෙනස්කරපත් උනත් කවන්න මේක බින්දිලා අවසන් කරන්න එපා. කිව්වොත් අහයිද? කවුරු කිව්වොත් අහයිද? කිසි කෙනෙකුට කියලා කරන්න බෑ. තේරෙනවද කියන්නේ? ඒ තමයි අනාත්මයි කියන්නේ. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි ස්වාමියාට භාර්යාවගේ භාර්යාවට ස්වාමියාගේ දරුවන්ට දෙමව්පියන්ගේ දරුවට වෙනස් කරන්න පුළුවන් කිසි කෙනෙකුට කරන්න බෑ. ස්වාමියෙක් නෑ, මේක පාලනය කරන කෙනෙක් නෑ. යම ආයතනයකට දීලා මේකේ පාලනයක් ගන්න පුළුවන් ඒත් බෑ. තේරෙනවද? එන විශ්ව ක්‍රියාත්මක වෙන ධර්මතාවය නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. මනසට නිවැරදිව දර්ශනය කරගන්න. ඒ තුළ එන්නේ විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාව තුළ සිත ඇලීම දුර්වල වේ. ඒ දුර්වල වීම ඕනි. මොකටද? නිවනට. ඇලීම කියන්නේ සසල. ඇලීමෙන්
තොර කියන්නේ නිවන. තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. සමුදාය සත්‍ය, නිරෝධාරි සත්‍ය. තොර නිරෝධය කියන්නේ ආර්ය සත්‍යය. තෘෂ්ණාවේ ශේෂයක් අතිතිරි නැතුව අවසන්ද මහණෙනි නිවනයි. එහෙනම් නොයැලෙන සිතක් සඳහා නෙමෙයිද අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. නොයැලෙන සිතක් උපදවා ගැනීම සඳහා. ඒකට අවබෝධය ඕනේ. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. දායකත්වය කැලණිය සරත් නව ශ්‍රී ලංකේ පදිංචි දීප්ති අමිල දුන්යා විසින් අරමුණ මගේ දෙමව්පියවරුන් ඇතුළු පින් ගැනීමට කැමැතියා පින් අපේක්ෂා කරන සියලු සත්‍යයන්ට අවශ්‍ය පින් ලැබීම පිණිසත් තම භව සමෘද්ධිමත් කර ගැනීම මෙම දේශනාවට සවන් දුන් සියලු දෙනාට පින් සහ කුසල් ළඟා කර ගැනීමට දියුණු කර ගැනීමට මෙම ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එන රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් තමන් නමින් පරලෝසපත් දෙමව්පියන් ඇතුළු පින් කැමැති යම් කෙනෙක් පින් අපේක්ෂා කරන යම් කෙනෙක් ඇද්දී සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් දේශනාවට සවන් දුන් සියලු දෙනාටත් කුසල් ළඟා කර දියුණු කර ගැනීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. දෙවියන්ට පින් අනුමෝදන් කරමු සියලු දෙනාම ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරන් රැක්කන්තු මං පරන්ති. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.